කියන්නේ මොකද? මොකද ගියා නැහැ කියලා තමයි යන්නේ. එළෝ ඉස්සර නැද්ද කියනවා මම ඉන්නවා දෙන්නම් නැති. අද නෑ කියන්නත් එහෙනම්. කියලා මම ඔබ කිව්වේ නැද්ද? මේ ගෝම් කතා කියනවා මට. නංගි පටන් ගත්තා. කොහොමද වදක්කේ? ඇයි? මෙච්චර වෙලා කියපු ඔක්කොම ඇහිලා. මං ඔඩියෝ වීඩියෝ ඔක්කොම ඔන් කරන්න තියෙන්නේ. ඕෆ් කරන්නේ ඔක්කොම. මං කිව්වා මේ බූරුවට එහෙම කෑ ගහන්න එපා කියලා. සිංහලෙන් කිව්වා ළඟට ගිහින්. ගහන්න එපා දැන් පටන් ගන්නවා කිව්වා. අපි හරි ඒක තමයි ස්පීකින් කියලා වැටුණා. මේ ඉන්නේ සර්. පේනවද? චොරෙන් ඇහින්නේ අපි සක්කින්. පුලිනේ හිට. සර් කෑලි බලමු. හරි දරුවනේ මම අපි පන්තිය පටන් ගමු. අද අපි කතා කරන්නේ 11 පන්තියේ හයිඩ්‍රෝකාබන් කියන පාඩම. ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම මාතෘකාව ලියාගන්න ඕනේ. හයිඩ්‍රෝකාබන් කියලා. හයිඩ්‍රෝකාබන් සහ ඒවායේ උත්පාදන. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ බෝඩ් එකේ තියෙනවා පින්තූර කීපයක්. මේකේ තියෙනවා ප්ලාස්ටික් භාණ්ඩ, ආහාර, ටයර්, රෙදි, තීන්ත, සුවඳ විලවුන්, කෘෂි රසායනික ද්‍රව්‍ය මේ වගේ පෙළපොතේ තියෙන පින්තූරේ අපේ පාඩමේ මුල් පිටුවේ. එතකොට මේවා පොදු ලක්ෂණයක් තියෙනවා. මේවා පොදු ලක්ෂණය තමයි දරුවනේ මේ සියලුම මේ රූප සටහන් වල තියෙන ඔක්කොම සංයෝග හැදලා තියෙන. මේ ඔක්කොම දේවල් හැදලා තියෙන්නේ අපි කියනවා කාබනික සංයෝග කියලා. මේවා කාබනික සංයෝග. මොනවද කාබනික සංයෝග කියන්නේ? කාබනික සංයෝග. ඒ මානසිකවල යාගෙන කාබනික සංයෝග කියන්නේ. කාබනික සංයෝග කියලා කෙටි මාතෘකාවල් ලියාගන්න. මොනවද කාබනික සංයෝග කියන්නේ? ඔයගොල්ලෝ දන්නවා අපි ඉගෙනගෙන තියෙනවා අපේ ලෝකයේ හැම දෙයක්ම හැදිලා තියෙන්නේ මූලද්‍රව්‍ය 118ක් විතර ප්‍රමාණයකින්. මේ 118න් අපි ඉගෙන ගන්නවා මූලද්‍රව්‍ය 20ක්. 118න් අපි 20ක් ගැන ඉගෙන ගන්නවා. ඔයගොල්ලන් කියනවා ආවර්තාවකේ මූලද්‍රව්‍ය 20ක්. මේ මූලද්‍රව්‍ය 20 අපි දන්නවා හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන් මේ විදිහේ මූලද්‍රව්‍ය තියෙනවා. ඒතර මේ කාබනික සංයෝග කියන මේ සංයෝග හැදිලා තියෙන්නේ කාබන් කියන මූලද්‍රව්‍ය පදනම් කරගෙන. මේ කාබනික සංයෝග හැම එකකම මෙන්න මේ කාබන් කියන මූලද්‍රව්‍ය තියෙනවා අඩංගු. එවනම් අපි කාබනික සංයෝග කියන්නේ කාබන් කියන මූලද්‍රව්‍ය පදනම් කරගෙන ගොඩනැගිලා තියෙන සංයෝගවල. මේ ආවර්තකයේ තියෙන මූලද්‍රව්‍ය 20 විවිධ ප්‍රකාර සංයෝග දහස් ගණන් හැදිලා තියෙනවා. මොකද ගයිඩ් එකකින් සංයෝග තියෙනවා. ඒ සංයෝග වලින් එක කාණ්ඩයක් තමයි කාබන් පදනම් කරගෙන නිර්මාණය වෙච්ච මේ කාබනික සංයෝග. අපි ඉස්සෙල්ලාම කෙටි මාතෘකාවල් කියලා කෙටියෙන් කියන්නේ මේව කාබනික සංයෝග කියන්නේ මොනවද කියලා කාබනික සංයෝග කියලා කෙටි මාතෘකාවල් කියලා මෙන්න කියමු. කාබන් පදනම් කරගනිමින් නිර්මාණය වී ඇති සංයෝග
කාබනික සංයෝග ලෙස හැඳින්වේ. කාබන් පදනම් කරගනිමින් නිර්මාණය වී ඇති සංයෝග කාබනික සංයෝග ලෙස හැඳින්වේ. මේ කාබනික සංයෝග ධර්මයේ ගණනාවක් තියෙනවා. අපි ඒ වෙලින් එක කාබනික සංයෝග වර්ගයක් තමයි අද කතා කරන්නේ. කාබනික සංයෝග වර්ග ගණනාවක් තියෙනවා. ඒ වෙලින් එක වර්ගයක් ගැන අපි අද කතා කරන්නේ. කාබන් පදනම් කරගෙනමින් නිර්මාණය වී ඇති සංයෝග කාබනික සංයෝග ලෙස හැඳින්වේ. හරි. එතකොට අපි උදාහරණයකට යන්නේ ගියාම මේ වගේ දැන් කාබනික සංයෝග වර්ග ගණනාවක් තියෙනවා. ඔයගලන්ට උසස් පෙළ රසායන විද්‍යාවේදී මේවා හැම එකක් ගැන ඉගෙන ගන්න තියෙනවා. අද අපි මේ වෙයි එක කාණ්ඩයක් ගැන ඉගෙන ගන්නවා. ඒකේ පළවෙනි කාණ්ඩය තමයි අපි ඉන්න උදාහරණය. උදාහරණ කියලා ලියලා යටින් ලියන්න අංක 1 හයිඩ්‍රෝකාබන්. හයිඩ්‍රෝකාබන් මේ වගේ න අද ඉගෙන ගන්න. ඊපස්සේ අනික තව જાතියක් තියෙනවා. මධ්‍යසාර කියලා. මධ්‍යසාර කියන්නේ කාබනික සංයෝග වර්ගයක්. අපි ඒ වගේ ඉගෙන ගන්නේ නැහැ O level පන්තියේ. තව තියෙනවා කාබොක්සිලික් අම්ල. Y කීපයක් ලියා ගන්න. ඇල්ඩිහයිඩ්. මේ වගේ ඕගලන්ට වැඩි විස්තර 12 13 පන්ති වල රසායන විද්‍යා පාඩමේදී ඉගෙන ගන්න පුළුවන්. අපි අද ඉගෙන ගන්නේ හයිඩ්‍රෝකාබන් ගැන. හරි. ඒතකොට මොනවද හයිඩ්‍රෝකාබන් කියන්නේ? මොකද දැන් අපි ආයේ ප්‍රධාන මාතෘකාවට අපි යනවා. හයිඩ්‍රෝකාබන් කියන්නේ මොනවද? මේ නමින්ම තමයි අපිට පැහැදිලි වෙනවා හයිඩ්‍රෝකාබන් කියන්නේ මේව දෙයක්. හයිඩ්‍රෝකාබන් කියන්නේ කාබන් සහ හයිඩ්‍රෝකාබන් කියලා කියන්නේ කාබන් සහ හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය දෙක විතරයි. මේ මූලද්‍රව්‍ය දෙකෙන් විතරක් නිර්මාණය වෙලා තියෙන සංයෝග වලට අපි කියනවා හයිඩ්‍රෝකාබන් කියලා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් හරි. ඔයගොල්ලන්ගේ ගැටලු මොනවද කියනවනම් ඇහෙන්නේ නැත්නම් ළමයි චුට්ටක් අර chat කියලා එකක් තියෙනවා. ඒ chat එකෙන් ඔයගොල්ලෝ දාන්න මේ කමෙන්ට් එකක් ප්‍රශ්න තියෙනවා නම් හරි. එතකොට හයිඩ්‍රෝකාබන් කියලා කියන්නේ කාබන් සහ හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය දෙකකින් විතර හැදුණු සංයෝගය. උදාහරණයක් විදිහට ගත්තොත් අපි කාබන් සහ හයිඩ්‍රජන් කියන දෙකකින් විතරක් හැදිච්ච කුඩාම එක්කෙනා තමයි මෙන්න මේ. අපි යාට කියනවා මීතේන් කියලා CH4 කියලා අපි සංකේතවත් කරනවා. ඒ කියන්නේ මේමයි යා නිර්මාණය වෙලා තියෙන්නේ කාබන් මැදි කරගෙන හයිඩ්‍රජන් හතර දෙනෙක් ඉන්නවා. කාබන් එකයි හයිඩ්‍රජන් හතර දෙනයි. ඊට පස්සේ තව දැන් හරි. C2යි H5යි. මේ ගානට ගාපන් මං ගා ගන්න බෑ. H5 කියනවා ඔයගොල්ලන්ගේ මයික්‍රොෆෝන් ඕෆ් කරගන්න ළමයි.
මයික්‍රොෆෝන් ඕෆ් කරගන්න. C2 H1 කියන්නේ මෙහෙමයි හැදෙන්නේ. මෙයාම හැදෙන්නේ නැති කාබන් පරමාණු දෙකක් මෙහෙම දාමයක් විදිහට එකට බැඳෙනවා. ඊට පස්සේ අපි දන්නවා කාබන් කියන ගුරුත්වය බන්ධන හතරක් හදන්න. දැන් මේක බන්ධනයක් මෙතන හැදිලා තියෙනවා. එහෙනම් මේ කාබන්ට පුළුවන් මේ බන්ධන තුනම හයිඩ්‍රජන් එක බැඳෙනවා. ඊට පස්සේ මේ කාබන්ට මේ විදිහටම විදිහට වටේට හයිඩ්‍රජන් තව දෙකක් බැඳෙනවා. ඒකට අපි මේ සූත්‍රය ගත්තොත් කාබන් පරමාණු තියෙනවා දෙකක් අපි C2 කියලා ලියලා තියෙන්නේ එකයි. මේ වටේට හයිඩ්‍රජන් ඉන්නවා 6ක් C2 H6 කියලා මම කියනවා. මෙන්න මේ විදිහට කාබන් සහ හයිඩ්‍රජන් වලින් පමණක් නිර්මාණය වෙච්ච සංයෝග වලට අපි කියනවා හයිඩ්‍රෝකාබන් කියලා. හරි. අපි කෙටි හැඳින්වීමක් ලියාගමු හයිඩ්‍රෝකාබන් වලට මෙහෙම. නෑ මම අපේ ගෙදර ඒකයි හිර උනේ. කාබන් සහ ටිකක් නැතුව ගියා ඒක. ඒ සමහර අයගේ මයික්‍රොෆෝන් ඔන් වෙලා ඕගොල්ලෝ ගෙවල් වල අම්මලා කියන දේවලුත් ඇහෙනවා. ඒවා මට විතරක් නෙවෙයි හැමෝටම ඇහෙනවා. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ගේ මයික් එක ඕෆ් කරගන්න. ඕෆ් කරගෙන ලියන්න මෙහෙම හයිඩ්‍රෝකාබන් කියන එක. කාබන් සහ හයිඩ්‍රජන් යන කාබන් හා හයිඩ්‍රජන් යන මූලද්‍රව්‍ය දෙකෙන් පමණක් නිර්මාණය වී ඇති මූලද්‍රව්‍ය දෙකෙන් පමණක් නිර්මාණය වී ඇති රසායනික සංයෝග හයිඩ්‍රෝකාබන ලෙස හැඳින්වේ. හයිඩ්‍රෝකාබන ලෙස හැඳින්වේ. උදාහරණ කියලා අපි කියන්නේ උදාහරණ මීතේන් අපි සංකේතවත් කරනවා CH4 කියලා. යක්කලියාක මුල් පස්සේ වඳිනවා කාබන් එකයි හයිඩ්‍රජන් මේම හතරක් වගේ. මෙයාට තමයි අපි මීතේන් නැත්නම් මෙතේන් කියලා කියන්නේ. උදාහරණ කියලා මේක යන්නේ. හරි. ඊට පස්සේ දරුවනේ මේ හයිඩ්‍රෝකාබන ඒවැයි සැකස්ම අනුව හයිඩ්‍රෝකාබන ඒවැයි සැකස්ම අනුව කාණ්ඩ තුනකට අපි වර්ග කරනවා. හයිඩ්‍රෝකාබන ඒවැයි සැකස්ම අනුව කාණ්ඩ තුනකට වර්ග කරනවා. යන්නේ මේව හයිඩ්‍රෝකාබන ඒවායේ සැකැස්ම අනුව හයිඩ්‍රෝකාබන ඒවායේ සැකැස්ම අනුව කාණ්ඩ තුනකට වර්ග කරනු ලැබේ. ක්‍රියාගම ඉස්සෙල්ලාම වර්ග තුන ඊට පස්සේ අපි ඒ ගැන කතා කරමු. අංක 1
alkane बस अंक 2 alkene තුන්වෙනි එක alkyne මේ විදිහට අපි වර්ග 3කට වර්ග කරනවා හයිඩ්‍රෝකාබන්. කාබන් සහ හයිඩ්‍රජන් වලින් පමණක් නිර්මාණය වෙච්ච ඒවා තමයි හයිඩ්‍රෝකාබන් කියලා කියන්නේ. ඊට පස්සේ හයිඩ්‍රෝකාබන් වර්ග 3ක් තියෙනවා. ඇල්කේන, ඇල්කීන, ඇල්කයින. දැන් අපි අවට පරිසරයේ ළමයි තියෙන දේවල් ගොඩාක් මෙන්න මේ හයිඩ්‍රෝකාබන් යටතට අපි වර්ග කරනවා. උදාහරණයක් විදිහට අපි පාවිච්චි කරන ගොඩාක් ඉන්ධන පදනම් වෙලා තියෙන්නේ මේ කාබන් සහ හයිඩ්‍රජන් වලින් නිර්මාණය වෙච්ච සංයෝග තමයි ගොඩක් ඉන්ධන තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට මේ මීතේන් කියන සංයෝගය මෙයාට තමයි අපි මෙයා දහනය කරන ඉන්ධනයක්, වායුමය ඉන්ධනයක්. මීතේන්. ජීව වායුව කියන ඉන්ධනයේ වැඩිම ප්‍රමාණයක් 60%ක් විතර තියෙනවා මේ මීතේන් කියන වායුව. ඊට පස්සේ අපි ගත්තොත් පෙට්‍රල් කියන එක. පෙට්‍රල් කියන්නේ හයිඩ්‍රෝකාබනයක්. පෙට්‍රල් කියන ඔක්ටේන් කියලා. ඔයගොල්ලෝ බලන්න පෙට්‍රල් ෂෙඩ් එකේ ගහලා තියෙනවා අර පෙට්‍රල් ගහන මේ පොම්ප් එකේ මේ පොම්ප් එක ගහලා තියෙනවා ඔක්ටේන් 90 කියලා. ඒකෙන් අදහස් වෙන්නේ පෙට්‍රල් වල 90ක් කියන්නේ ඔක්ටේන් කියන සංයෝගය. ඊට පස්සේ අපි ඉටිපන්දමක් ගත්තොත් ඉටිපන්දම මොකක්ද තියෙන්නේ හයිඩ්‍රෝකාබන්. ඒතර ඉන්ධන වල තියෙන්නේ ඉන්ධන හැදිලා තියෙන්නේ මේ කාබන් සහ හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය දෙක. ඔයගොල්ලෝ පොඩි පරීක්ෂණයක් තියෙනවා පෙළපොතේ මේ ඉන්ධනයක් හැදිලා තියෙන්නේ කාබන් සහ හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය දෙකකින් කියලා පෙන්නන්න. අපි ඉස්සෙල්ලා පරීක්ෂණ ටිකක් මෙහෙම ලියාගෙන ඉමු. ලියන්න ක්‍රියාකාරකම කියලා. ක්‍රියාකාරකම ඉන්ධනවල වරහන් ඇතුලේ ඉටිවල ඉන්ධනවල වරහන් ඇතුලේ ඉටිවල කාබන් හා හයිඩ්‍රජන් අඩංගු බව තහවුරු කිරීම. කාබන් සහ හයිඩ්‍රජන් අඩංගු බව තහවුරු කිරීම. ලියන ඉස්සෙල්ලාම අවශ්‍ය ද්‍රව්‍ය संबंधक नल बीकरයක් චූෂකයක් කියන්නේ පොම්පයක් උණුදියර निर्जलीय कॉपर सल्फेट यूनाया परीक्षण नलया यूनालया परीक्षण नलया හරි අපි ඉක්මනින් මේ රූප සටහන අඳගමු රූප සටහන අඳගන්න ටක්
ගෲප් සටහන ඇඳලා ඉවරුණාම මට හරි කියලා කමෙන්ට් එකක් දාන්න ඉවර නම් ඉවරයි කියලා. හරිද ඉවරද ළමයි? හරි ඉතුරු අය නම් කරගන්න. ඒ අතර මම කියන්නම් කොහොමද මේක කරන්න කියලා. හරි මෙහෙමයි කරන්නේ ළමයි. දැන් ඔයගොල්ලෝ තේරෙනවා මේකේ තියෙනවා ඉටිපන්දමක්. ඒතකොට මේ ඉටිපන්දමක් දාලා ඊට උඩින් කුණීලයක් තියලා තියෙනවා. ඒ කුණීලය තියලා තියෙන්නේ ඉටිපන්දම දහණේ පිටවන දහන පළ ටික එකතු කරගන්න. ඒතකොට මේ දහන පළ ටික කුණීලයෙන් ඇතුළු වෙලා යූනලයේ දිගේ ගමන් කරනවා. යූනලයේ දිගේ ගමන් කරද්දී යූනලයේ පහළ තියෙනවා නිර්ජලීය කොපර් සල්ෆේට්. ඒ නිර්ජලීය කොපර් සල්ෆේට් මතින් ගමන් කරනවා මේ දහන පළට. එතකොට මේ නිර්ජලීය කොපර් සල්ෆේට් අඩංගු යූනලයේ කියලා කියනවා සිසිල් ජලය අඩංගු වාදනය. අයිස් කර ටිකක් දාලා වතුර ටිකක් දාලා මේක හදාගන්න. ඒ වතුර බීකරේ ඇතුලේ තමයි ඒක තියලා තියෙන්නේ. ඊට පස්සේ එතනින් ගමන් කරනකොට මේ උණුසුම් වාතය එන්නේ. ඉටිපන්දම දාණයෙන් පිටවන දහන පළ බොහොම උණුසුම් වාතයත් එක්ක තමයි මිශ්‍ර වෙලා ඉන්නේ. එතකොට උණුසුම් වාතය සීතල වෙනවා. සීතල වෙලා යූනලේ නිර්ජලීය කොපර් සල්ෆේට් මතින් ගමන් කරනවා ඒ දහන පළ ටික. ඒතකොට නිර්ජලීය කොපර් සල්ෆේට් උඩින් දහන පළ ටික ගමන් කරද්දී අපිට පේනවා එක නිරීක්ෂණයක්. නිර්ජලීය කොපර් සල්ෆේට් නිල් පාට වෙනවා.
සුදු පාට නිර්ජලීය කොපර් සල්ෆේට් නිල් පාට කරන්නේ ජලය. එhmenan අපි ඒකෙන් නිගමනය කරනවා මේ දහන පළවල ජලය අඩංගු. දහන පළවල ජලය අඩංගු. ඊට පස්සේ ඉතිරි දහන පළ ටික ගමන් කරනවා හුණු දියර තුලින්. යුනාලේන්තයේ ගිහින් හුණු දියර තුලින් ගමන් කරනවා. ඒතර හුණු දියර තුලින් ගමන් කරද්දී අපිට පේනවා හුණු දියර කිරි පාට වෙන්නේ. හුණු දියර කිරි පාට කරන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව. එහෙමනම් මේ පරීක්ෂණයෙන් අපි නිගමනය කරනවා ඉටිපන්දම දහනයේදී කාබන් ඩයොක්සයිඩ් වායුවයි ජලයයි පිට වෙනවා කියන්නේ. හරි අපි බලමු ඊට පස්සේ අපි මොකක්ද නිගමනය කරන්නේ. ඉස්සෙල්ලා මෙහෙම ලියා ගන්නකො. ක්‍රමයෙන් කෙටියෙන් අපි ලියමු මෙහෙම. රූපේ දැක්වෙන පරිදි උපකරණ ඇටවුම සම්බන්ධ කර චූෂකය ක්‍රියාත්මක කළ විට निर्जलीय कोपर सल्फेट නිල් පැහැයට හැරෙන බවත් හුණු දියර කිරි පැහැයට හැරෙන බවත් නිරීක්ෂණය කළ හැක. ඊට පස්සේ නිගමනය කියන්න ඉටිපන්දම දහනයෙන් පිටවන දහන පළවල කාබන් ඩයොක්සයිඩ් වායුව හා ජලය අඩංගු බවත් මෙතන බලන්න අපි කාබන් ඩයොක්සයිඩ් කියලා ලියන්නේ CO2 ජලය කියලා ලියන්නේ H2O අපි දන්නවා දහනයේදී වෙන්නේ කිසියම් ද්‍රව්‍යයක් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ. ඒතකොට මෙතනදී මේ දහන පළ දෙක හැදිලා තියෙන්නේ ඉටිපන්දමෙන් තිබ්බ ද්‍රව්‍ය ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරනවා. අපිට පේනවා මේකේ තියෙන ඔක්සිජන් නේද? මෙතනක් තියෙනවා ඔක්සිජන්.
නේද? එහෙමනම් මේ ඔක්සිජන් එක එකතු වෙලා තමයි මේ දහන පළ දෙක හැදිලා තියෙන්නේ. ඒ අනුව ඉටිපන්දමේ කාබන් සහ හයිඩ්‍රජන් අඩංගුයි කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ දහන පළ දෙක හැදෙන්න නම් ඉටිවල මේ මූලද්‍රව්‍ය දෙක අඩංගු වෙන්න ඕනේ. මේ කාබන් කියන මූලද්‍රව්‍යයයි හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍යයයි ඉටිවල අඩංගු වෙන්න ඕනේ. නේද? කාබන් ඩයොක්සයිඩ් සහ ජලය පිටවී ඇති බවත් ඒ අනුව ඉටිවල කාබන් සහ හයිඩ්‍රජන් යන මූලද්‍රව්‍ය අඩංගු බවත් නිගමනය කළ හැකියි. කාබන් සහ හයිඩ්‍රජන් යන මූලද්‍රව්‍ය අඩංගු බවත් නිගමනය කළ හැකියි. හරි. එතන අපි ඊට පස්සේ ලියමු කෙටි මාතෘකාවක් ඇල්කේන කියලා. අපි කලින් කිව්වා හයිඩ්‍රෝකාබන ප්‍රධාන වර්ග තුනකට අපි වර්ග කරනවා ඇල්කේන, ඇල්කීන, ඇල්කයින කියලා. ඒතර අපි ඉස්සෙල්ලාම ලියමු මාතෘකාව ඇල්කේන කියලා. ඇල්කේන. හරි. දැන් ඇල්කේන කියන්නේ මොනවද? ඇල්කේන කියන්නේ දරුවනේ කාබන් පරමාණු අතර තනි බන්ධන පමණක් අඩංගු හයිඩ්‍රෝකාබන්. මොනවාද කාබන් පරමාණු අතර තනි බන්ධන පමණක් අඩංගු හයිඩ්‍රෝකාබන් කියන්නේ? ඒ කියන්නේ මොකක්ද? දැන් අපි දන්නවා අපි කිව්වා කුඩාම හයිඩ්‍රෝකාබනේ තමයි මෙතේන. අපි මෙතේන් කියන්නේ කාබන් පරමාණු එකයි. ඒක අපි ලියනවා CH4 කියලා. කාබන් පරමාණු එකයි. ඊට පස්සේ කාබන් පරමාණු දෙකේ ඇල්කේනය තමයි එතේන් කියන්නේ. මෙතේන්, එතේන්. මේවා මේ ග්‍රීක භාෂාවේ ඒ වගේ ඔය අපි දන්නවා අර ලතින් හෝ ග්‍රීක භාෂාවේ නම් කියන්න ඕනේ කියලා තියෙනවා මේ ඔය මූලද්‍රව්‍ය නම් කිරීමේදී සම්මතයක් නේද. ඉතින් ඒ වාගේ ඒ සංයෝගත් ඒ හඳුන්වන ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ වාගේ මෙතේන්, එතේන් ඊළඟට තියෙනවා ප්‍රොපේන්, බියුටේන්, පෙන්ටේන්, හෙක්සේන්, හෙප්ටේන් ඔය විදිහේ තියෙනවා ඇල්කේන ශ්‍රේණියක් තියෙනවා. ඒතර එතේන් කියන්නේ කාබන් පරමාණු දෙකේ. කාබන් පරමාණු දෙකක් කියන්නේ මෙහෙමයි. ඒකෝට කාබන් පරමාණු දෙකක් මෙන්න මේ විදිහට බැඳෙනවා. එතකොට මේ විදිහට බැඳෙද්දී කාබන් පරමාණු දෙක අතර තනි බන්ධන. ඔයගොල්ලෝ දන්නවා දැන් මේ සාසායනික බන්ධන නිරූපණය කරන එක ක්‍රමයක් තියෙනවා. ඒකට කියනවා ලුයිස් රියුවේ කියලා. ඒක ලුයිස් රියුවේ අදින්දී අපි මේ විදිහට බන්ධනයක් කෙටි වෙමින් නිරූපණය කරනවා. දැන් තව ඇල්කේන වර්ගයක් තියෙනවා මෙහෙම. ඒවට කියනවා ඇල්කීන කියලා. මේ තියෙන ඇල්කීන එක මේ කාබන් පරමාණු අතර තියෙනවා ද්විත්ව බන්ධනයක් මෙහෙම. ඇල්කීන ඊට පස්සේ අපි ඇල්කයින කියලා જાතියක් තියෙනවා. ඇල්කයින එක කාබන් පරමාණු අතර ද්විත්ව බන්ධනයක් තියෙනවා. බන්ධන තුනක් තියෙනවා. ඔය ඒතකොට දැන් අපි කතා කරන්නේ ඇල්කේන ගැන. ඇල්කීන, ඇල්කයින ගැන අපි පස්සේ කතා කරනවා. එතකොට ඇල්කේන එක කාබන් පරමාණු අතර මෙන්න මේ තනි බන්ධන විතරයි තියෙන්නේ. මේ වාගේ ද්විත්ව බන්ධන, ත්‍රිත්ව බන්ධන නැහැ. ඒක කාබන් පරමාණු අතර තනි බන්ධන විතරක් තියෙනවා නම් අපි ඒවට කියනවා ඇල්කේන කියලා. ලියාගන්න මේම කාබන් පරමාණු අතර තනි බන්ධන පමණක්
අඩංගු හයිඩ්‍රෝකාබන ඇල්කේන ලෙස හැඳින්වේ. අපි මේව පොඩි වගුවක් අරගමු. වගුවේ කොටස් තුනයි. නම, ව්‍යුහ සූත්‍රය, අනුක සූත්‍රය. වගුවක් නැතත් ගැටලුවක් නැහැ. ඒකින් එක මේ විදිහට අඳින්න වගුවක් ඇඳලා කමන්නේ නැතත් කමන්නේ. මම ඉස්සෙල්ලාම පළවෙනි එක දෙවෙනි එක මම අඳිනවා. තුන්වෙනි එකේ ඉඳන් ඔයගොල්ලෝ ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම පළවෙනි එක තමයි පළවෙනි කුඩාම ඇල්කේනය මෙතේන. ඒතර මෙතේන් කියන්නේ කාබන් පරමාණු එකයි. එහෙමනම් කාබන් පරමාණු එකක් ඉන්නවා මේක මැද. එයාගේ වටේට හයිඩ්‍රජන් බැඳෙනවා මේක. කාබන් එකකට බන්ධන හතරයිනේ. ඒතර හයිඩ්‍රජන් හතරක් මේක බැඳෙන්න පුළුවන්. එතකොට මෙයාගේ ව්‍යුහ සූත්‍රය කියන්නේ ඕකයි. ව්‍යුහ ඇදලා තියෙන අණුක සූත්‍රය කියන්නේ මෙයාගේ තියෙන පරමාණු සංඛ්‍යාව. එතකොට කාබන් පරමාණු එකක් තියෙනවා, හයිඩ්‍රජන් පරමාණු තියෙනවා හතරක්. අපි කියනවා H4යි. C1යි H4යි. එතකොට C වල මේ එක ලියන්න අවශ්‍ය නැහැ. මොකද C කියන අකුරෙන් එකක් නිරූපණය වෙනවා. ඒකෙන්ද එක අපි ඕනේ නැහැ මකලා දාන්න. එහෙමනම් CH4 කියලා අපි අණුක සූත්‍රය ලියනවා. ඊට පස්සේ මම දෙවෙනි එකට ලියන්නම්. ඔයගොල්ලෝ ඊට පස්සේ තනියම ඉතුරු වැඩි කියලා ලියමු. මේ මාගේ වගුවේ ඉඳ මදි කියලා හිතනවා වගුවක් නැතුව අපි ලියමු. හරි මේ පළවෙනි එක අංක 1. ඊට පස්සේ දෙවෙනි එක කාබන් පරමාණු දෙකේ කෙනාට කියනවා එතේන් කියලා. මෙතේන් එතේන්. එතකොට එතේන් කියන්නේ කෙනා කාබන් පරමාණු දෙකයි. ඒතකොට කාබන් පරමාණු දෙක අතර මේව හොඳ බන්ධනයක් තියෙනවා. දැන් එතකොට මේ පළවෙනි කාබන් එකේ මෙයා දැන් එක බන්ධනයක් තියෙනවා කාබන් එකේ. ඒක මුළු බන්ධන ගාන 4යි කියන්නේ. ඒක සම්පූර්ණ බන්ධන ගාන 4 නම් තව මෙයාට 3 දෙනෙක් බැඳෙන්න පුළුවන් මේ විදිහට. ඒතර හයිඩ්‍රජන් 3 දෙනෙක් එක්ක ඔය විදිහට බැඳෙනවා වටේ. මේ කාබන් එකටත් එහෙමයි බන්ධන එකක් දැන් වැය වෙලා තියෙන්නේ මේ පැත්තේ. එහෙනම් තව හයිඩ්‍රජන් 3 දෙනෙක්. ඔය විදිහට 3 දෙනෙක් එක්ක බැඳෙනවා. ඒතර මේ තමයි ව්‍යුහ සූත්‍රය. ඊට පස්සේ ආණ්ඩුක සූත්‍රය අණුක සූත්‍රය ගත්තොත් කාබන් පරමාණු දෙකයි හයිඩ්‍රජන් පරමාණු ඔක්කොම 6ක් තියෙනවා. ඒතර අපි කියනවා C2යි H6යි. හරි. මේ දෙක අඳගන්න ඊට පස්සේ මම ඔයගොල්ලන්ට තනියම ලියන්න දෙනවා ඊළඟ එකේ ඉඳන්.
ඊළඟ එක බලමුද? ඊළඟට කාබන් පරමාණු 3 එක. එයාගේ නම විතරයි මම දෙන්නේ. ඔයගොල්ලෝ තනියම එයාව ලියන්න ඕනේ. ඊළඟ එක්කෙනා ප්‍රොපේන්. ප්‍රොපේන් කියන්නේ අල්ලා යන ප්‍රොපේන්. ප්‍රොපේන් කියන්නේ කාබන් පරමාණු 3යි. අනිමානික ගන්න යා. කාබන් පරමාණු 3යි. එතකොට අපි විම සූත්‍රය යනකොට මේ විදිහට කාබන් ගාමයක් වෙනවා පරමාණු 3ක. දැන් මේවා ඉතුරු බන්ධන වලට හයිඩ්‍රජන් පුරවන්න තියෙනවා. ඒතර මේ පළවෙනි කාබන් එක්කෙනාට මෙයාට තව හයිඩ්‍රජන් 3 දෙනෙක් මේව සම්බන්ධ වෙන්න පුළුවන්. 1යි 2යි 3යි. ඊළඟට මෙයාට කාබන් පරමාණු මේ දෙකක් බන්ධන දෙකක් වැයලා තියෙනවා එහෙනම් තව 2යි හයිඩ්‍රජන් 2යි යාට සම්බන්ධ. මෙයාට බන්ධන 3ක් තව තියෙනවා ඉතුරුට. මේ. ඒතර ඒවට හයිඩ්‍රජන්. එහෙනම් මෙයාගේ ව්‍යුහ සූත්‍රයේ මේ තියෙනවා ඇඳලා තියෙන එක ආනුභවික සූත්‍රය අපි ලියුවොත් කියන්නේ කාබන් C3යි හයිඩ්‍රජන් ඔක්කොම තියෙනවා 3යි 4යි 5යි 6යි 7යි 8යි C3යි H8යි. ඔය තමයි ප්‍රොපේන්. ඊට පස්සේ අනිත් දේ නම් බියුටේන්ට. බියුටේන් කියන්නේ කාබන් පරමාණු 4 එක්කෙනා. ब्यूटेन ඇඳලා ඉවරයි ඉන්නවනම් මට බලන්න මෙයාගේ මැසේජ් එකක් දාන්න. අණුක සූත්‍රයේ කීයද කියලා. අණුක සූත්‍රයේ දාන්න මැසේජ් එකක්. C4යි H10යි. බලන්න ඔයගොල්ලෝ ඇනට් එක හරියට කියලා. බියුටේන්. ඒකට බියුටේන් අපි අදින්නේ කාබන් පරමාණු 4ක්. C1යි 2යි 3යි 4යි. ඊට පස්සේ හයිඩ්‍රජන් මෙතන 1යි 2යි देख मैदान එතකොට මෙයාට කියනවා අපි මෙයාගේ අපි අණුක සූත්‍රයේ ලිව්වොත් කාබන් 4යි C4යි මම මේකට ලියන්නම් C4යි හයිඩ්‍රජන් ඔක්කොම තියෙනවා 10යි. දැන් මේකේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. මේ ව්‍යුහ සූත්‍රයට අමතරව මෙන්න මේ ව්‍යුහ සූත්‍රයට අමතරව මෙයාගේ අඳින්න පුළුවන් තවත් ව්‍යුහයක් තියෙනවා.
මේකේ තියෙන කාබන් පරමාණු 4ම එක පෙර. දැන් මට මෙහෙමත් පුළුවන්. කාබන් මම අඳිනවා මේම 3 දෙනෙක් එක පෙර. අනිත් කාබන් එක්කිනා මෙහෙම මැදින් එල්ලනවා. ඊට පස්සේ මෙයාගේ ඉතිරි ඒවා මං හයිඩ්‍රජන් පුරවනවා අර විදියට. මේ පළවෙනි කාබන් මෙයාට තව බන්ධන හදන්න පුළුවන් 3ක් 1යි 2යි 3යි. දැන් මේ මැද ඉන්න කාබන්ගේ බන්ධන 3ක්ම පිළිලා. එතකොට තව යාට පුළුවන් 1යි. මම යාව මෙතන ඉන්නවා. මේ කෙරවල එක්කිනාට බන්ධන 3ක් පුළුවන්. එතකොට 1යි 2යි 3යි. මේ පහළින් ඉන්න කාබන්ට පුළුවන් බන්ධන 3ක්. 1යි 2යි. එහෙනම් දැන් බලන්න මේක කලින් පියුමේට වඩා වෙනස්. හැබැයි මෙයාගේ අංක සූත්‍රයට මෙයාගේ තියෙන කාබන් 4යි C4යි. හයිඩ්‍රජන් තියෙන ඔක්කොම 3යි 6යි 9යි 1යි 10යි. C4යි H10යි. එහෙනම් මේ දෙන්නගේම බලන්න අණුක සූත්‍රයේ සමානයි. හැබැයි ව්‍යුහ සූත්‍රය වෙනස්. නේද? එතකොට මෙන්න මේ විදිහට කාබන් පරමාණු 4 සහ 4න් එහා තියෙන කට්ටිය. කාබන් පරමාණු 4යි 4න් එහා තියෙන අයගෙයි මෙන්න මේ වාගේ අවස්ථා තියෙනවා. මේ වාගේ අවස්ථාවේ මොකද්ද? එකම අණුක සූත්‍රයේ තියෙන ව්‍යුහ සූත්‍රයේ වෙනස් අණු තියෙනවා. අපි මෙන්න මේවට කියනවා සමාවයවික කියලා. සමාවයවික කියලා කියනවා. එතකොට එහෙමනම් කාබන් පරමාණු 4 බියුටේන් වල තියෙනවා සමාවයවික දෙකක්. කාබන් පරමාණු 4 බියුටේන් වල තියෙනවා සමාවයවික දෙකක්. නේද? හරි. අපි ලියමු කෙටි මාතෘකාවක් මෙහෙම සමාවයවික කියලා. සමාවයවික ලියන්න මෙහෙම එකම අණුක සූත්‍රය ඇති නමුත් ව්‍යුහ සූත්‍රය එකිනෙකට වෙනස්. අණු සමාවයවික අණුවෙන් හැදින්වේ. සමාවයවික අණුවෙන් හැදින්වේ. හරි මම ඔයගලන්ට ප්‍රශ්නයක් දෙනවා මෙහෙම. ලියන්න මෙහෙම pentane වරාණත් ලියන්න කාබන් පරමාණු
ඇති වරන්හලා ඇල්කේනයේ සියලුම සමාවය විට ඇඳ එහි අනුක සූත්‍රය දක්වන්න එහි අනුක සූත්‍රය ලියා දක්වන්න එහි අනුක සූත්‍රය ලියා දක්වන්න හරි විනාඩි 5ක් දෙනවා මම අපි බලමු එහෙනම් පෙන්ටේන් වල සමාවායවික මොනවද කියලා ඇඳලා බලමු. අඳින්න බලන්න විනාඩි 5ක් දෙනවා ඕගොල්ලන්ට.
හරිද ළමයි? ඉවරයි වගේනේ. හරි. බලමු. මට කියන්න මෙයාගේ එවනම් සමාවයක කීයක් තියෙනවද කියලා. බලන්න දාන්න මැසේජ් එකක් ඇඳපුවා. සමාවයක කීයක් තියෙනවද? ඔයගොල්ලෝ කීයක් ඇඳලාද එකිනෙකට වෙනස් වෙනවා? ඕගොල්ලන්ට අඳින්න පුළුවන් වෙච්ච සමාවයක ගාන කීයද? නැද්ද තාම කවුරුවත්? ඔව්. එක්කෙනෙක් දාලා තියෙනවා එක ගානක්. අනිත් අය ඉවර නැද්ද අනිත් අය? ඒ ව්‍යුහ සූත්‍රය මේ අනුක සූත්‍රයනේ ව්‍යුහ සූත්‍රය කියන්නේ සමාවයවික කීයක් ඇන්දද? සමාවයවික සමහරු දෙකක් ඇඳලා තියෙනවා සමහරු තුනක් ඇඳලා තියෙනවා බලන්න එමුනා කීයක් හදින්න පුළුවන් කියලා කාබන් පරමාණු පහයි ඒකම ඉස්සෙල්ලාම කරන්නේ අපි සරල දාමය අඳිනවා මේ විදිහට 3යි 4යි 5යි මේ තමයි එක්කෙනෙක්. එතකොට මෙයාගේ මේ අනිත් තැන් වලට හයිඩ්‍රජන්. මේම හයිඩ්‍රජන් දෙනවා මේ හැම බන්ධනයකටම. ඊට පස්සේ මෙයාට පුළුවන් 2යි මෙයාට 2යි මෙයාට 2යි මෙයාට 3ක් වෙනවා. දැන් අපි මෙයාගේ අනුක සූත්‍රය ලියුවොත් C5යි හයිඩ්‍රජන් 3යි 2යි 7යි sorry 3යි 2යි 5යි 7යි 9යි 12යි C5යි H12 ඊට පස්සේ ඊළඟ එක්කෙනා අපි අදින්නේ මේමයි මේ කාබන් දාමයෙන් එක්කෙනෙක් ගලවනවා. එතකොට කාබන් 5 දාමයෙන් අපි එකක් ගලවුවාම 4යි දැන් දාමය අනිත් එක්කෙනා මේ යටින් එල්ලන. මේ තමයි අනිත් එක. එතකොට මේකේ ඉතිරි ඒවාට බන්ධන වෙනවා හයිඩ්‍රජන් බන්ධන. එතකොට මෙයාට 3යි මෙයාට 2ක් එනවා මෙහෙම මෙයාට 1යි එන්නේ. මෙයාට ආයෙ 3ක් එනවා. මෙයාට 3යි. මම ඔය ඉරියන්දලා කියන තැන් වලට හයිඩ්‍රජන් එනවා. එතකොට මෙයාගෙත් අපි බැලුවොත් අණුක සූත්‍රය C5යි H12 තමයි. අණුක සූත්‍රය වෙනසක් තව කොහොමද පුළුවන්? දැන් තව එකක් පුළුවන් මෙහෙම මේ කාබන් ටික ගලවලා දාන්න පුළුවන් මෙතෙන්. මෙතෙන් දැන් වයින් කාබන්. හැබැයි ඒ දැම්මත් අර කලින් කරපු එක්කෙනාම තමයි.
ඒක පොඩ්ඩක් අනිත් පැත්තට හරියලා තියෙන්නේ. එතකොට මේ දෙකම එකයි. ඒකින්ද මේ කාබන් මෙතෙන්ට නේද කලින් අපි දාලා තිබ්බේ මෙතෙන්ට. එතෙන්ට දැම්මත් එකයි මෙතෙන්ට දැම්මත් එකයි. ආයෙ මේ කාබන්ට පුළුවන් ගලවලා මෙතනින් දාන්න. ඒත් යාම තමයි. මෙතෙන්ටත් පුළුවන් ඒත් යාම. ඒකින්ද ඒක වෙන එකක් විදිහට ගන්න බෑ. ඒක දැන් මොන 2යි 3යි 3 මිලි කියනවා අපි. තව එකක් තියෙනවා. මෙහෙම වෙන්නත් පුළුවන්. කාබන් පරමාණු දාමය මේක තුනක් ගන්නවා. තුනක් ඇදලා එක්කෙනෙක් මෙහෙම පහලින් දානවා. අනිත් එක්කෙනා මෙහෙම ඉහළින්. මේ බලන්න කාබන් ඔක්කොම පහයි. දැන් මේවට හයිඩ්‍රජන්. එතනත් හයිඩ්‍රජන් මේන් වෙනවා. එතනයි. මැද කාබන්ට හයිඩ්‍රජන් සම්බන්ධ වෙන්නේ. එතකොට බලන්න ඔක්කොම කාබන් 5යි හයිඩ්‍රජන් වටේ තියෙන හතර දෙනාටම 3 ගාන කියනවා 12. නේද? එතකොට සමාවයි 3යි තියෙන්නේ. හරි එහෙනම් ඔන්න ඔය විදිහට හයිඩ්‍රෝකාබන් වලින් පළවෙනි හයිඩ්‍රෝකාබන් කාණ්ඩය තමයි ඇල්කේන කියලා කියන්නේ. ඒතොර ඇල්කේන වල කාබන් තනි බන්ධන විතරයි තියෙන්නේ. තව එක් කාරණයක් අපි ගත්තා කාබන් පරමාණු 4ට වැඩි වෙද්දී සමාවයනික ඇති වෙනවා. සමාවය කියලා කියන්නේ එකම අණුක සූත්‍රයේ තියෙන විව සූත්‍රයේ එකිනෙකට වෙනස් අණු. ඒවට කියනවා සමාවයනික කියලා. හරි. දැන් ගන්නකොට ඊට පස්සේ මේ ඇල්කේන සඳහා පොදු සූත්‍රයක් අපිට පුළුවන් ගොඩනගන්න. ඇල්කේන සඳහා පොදු සූත්‍රයක්. මේ බලන්නකො අපි මෙතේන් කියන්නේ කාබන් පරමාණු සංඛ්‍යාව 5 කියනවා නේද? එතකොට අපි මෙතේන් වල සූත්‍රය ලියනවා. කාබන් පරමාණු ගන්න 1 කියනවා. 1යි. ඒතර අපි මෙතේන් වල සූත්‍රය ලියන්නේ CH4 කියනවා. කාබන් 1යි හයිඩ්‍රජන් 4යි. ඊට පස්සේ කාබන් පරමාණු 2 එක්කිනාට අපි කියනවා එතේන් කියනවා. අපි මේ ලියපු ටික මම ලියන්නේ. එතේන් ලිව්වේ අපි C2යි H6යි. ප්‍රොපේන් කාබන් පරමාණු 3 එක්කිනා C3යි H8යි. කාබන් පරමාණු 4 බියුටේන් C4යි H10යි. ඊට පස්සේ කාබන් පරමාණු 5 එක්කිනා පෙන්ටේන් C5යි H12යි. දැන් මේක බලපෑම ළමයි අපිට මේකේ පොඩි රටාවක් පේන්නේ. ඔයගලන්ට මේ රටාව අනුව ඊළඟට කාබන් පරමාණු 6 එක්කිනා ගැන නැත්නම් 6 එක්කිනාගේ අණුක සූත්‍රය ලියන්න බැහැ. අපි කාබන් පරමාණු 6 එක්කිනාට කියනවා හෙක්සේන්. කාබන් පරමාණු 6යි. එතකොට C6යි හයිඩ්‍රජන් කියලා. බලන්න මේ හැම එකකින්ම හයිඩ්‍රජන් කොහොමද වෙලා තියෙන්නේ කියලා. කාබන් 2යි නම් හයිඩ්‍රජන් 6යි. මේ 2යි 6යි අතර පොඩි සම්බන්ධතාවයක් ගොඩනගන්න බැයිද මේ හැම එකකටම. හයිඩ්‍රජන් පරමාණු ගාන සමාන වෙනවා කාබන් පරමාණු සංඛ්‍යාව 2කින් වැඩි කරලා 2ක් එකතු කරනවා. මේ වань කාබන් 2යි කාබන් 2 ඒ කියන්නේ 2 වැඩි කරනවා 2කින්. එතකොට 4යි 4කට 2ක් එකතු කරනවා 6. දෙවෙනි විදිහේ රටාව තියෙනවා බලන්න C3 කාබන් 3යි. කාබන් පරමාණු සංඛ්‍යාව 2කින් වැඩි කරනවා. 3 වරක් 2 6යි. ඒකට 2ක් එකතු කරනවා 8යි. ඊළඟ විදිහේ තියෙනවා බලන්න කාබන් 4යි. කාබන් පරමාණු සංඛ්‍යාව 2කින් වැඩි කරනවා 8යි. ඒකට 2ක් එකතු කරනවා 10යි. කාබන් පරමාණු 5යි. 2කින් වැඩි කරනවා 10යි. ඒකට 2ක් එකතු කරනවා 12යි. ඒ වුණා මට කියන්න 6 කාබන් පරමාණු 6 එකේ හයිඩ්‍රජන් ගන්න කාබන් පරමාණු සංඛ්‍යාව 6යි 2කින් වැඩි කරනවා 12යි. ඒකට 2ක් එකතු කරනවා 14යි.
නේද? එහෙමනම් අපිට පුළුවන් පොදු සූත්‍රයක් ගොඩනගන්න. මොකද පොදු සූත්‍රය? කාබන් පරමාණු සංඛ්‍යාව n නම් කාබන් පරමාණු සංඛ්‍යාව n නම් හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව සමාන වෙනවා. කාබන් පරමාණු සංඛ්‍යාව දෙකකින් වැඩි කරන්න ඕනේ. 2යි. ඒකට එකතු කරන්න ඕනේ 2ක්. මෙන්න මේකට අපි කියනවා ඇල්කේනයක් සඳහා පොදු සූත්‍රය. හරි? තරුවක් දාලා යටින් ලියන්න මෙහෙම. ඉහත ඇල්කේන ශ්‍රේණිය අධ්‍යයනය කිරීමේදී ඉහත ඇල්කේන ශ්‍රේණිය අධ්‍යයනය කිරීමේදී ඇල්කේනයක් සඳහා පොදු සූත්‍රයක් පහත පරිදි ගොඩ නැගිය හැක. පොදු සූත්‍රයක් පහත පරිදි ගොඩ නැගිය හැක. කොටු කරලා ලියා ගන්න මේක CnH2n ධන දෙක. මම මේ 2n ධන දෙක කියන එකට අපි මේ වරහණක් දානවා. CnH2n ධන දෙක. Hai Manika. හරි. පොදු සූත්‍රයේ ලියාගෙන ඊට පස්සේ මෙන්න මේ ප්‍රශ්නට උත්තරේ ලියන්න. කාබන් පරමාණු ගණන 25 වන ඇල්කේනයේ සූත්‍රය ලියන්න. කාබන් පරමාණු සංඛ්‍යාව 25 වන ඇල්කේනයේ සූත්‍රය ලියන්න. පොදු සූත්‍රය අනුව ලියමු බලන්න. කාබන් පරමාණු සංඛ්‍යාව 25. කාබන් පරමාණු සංඛ්‍යාව 25 වන ඇල්කේනයේ සූත්‍රය ලියන්න. ලිව්වනම් මට දාන්න මැසේජ් එකක්. මයික් ඕෆ් කරගන්න ළමයි. ගෙවල් දොරවල් වල අම්මලා තාත්තලා ඕගොල්ලන්ට බණින සද්දේ නාංගිලා මල්ලා හෝ කියන සද්දෙත් ඇහෙනවා. ඒකින් මයික් එක ඕෆ් කරගන්නකෝ. ප්‍රශ්නයක් තියෙනවා නම් මයික් එක ඔන් කරලා අහන්න. අහලා ඕෆ් කරන්න. ගැටලුවක් නැහැ. ඔව්. එක්කෙනෙක් කියවලා තියෙනවා සූත්‍රයේ හරියට එක හරි එවන්න බාන උත්තර අනිත්
මලීෂා හරි. සමෝද්‍යත් හරි. right. හැමෝම හරි වල තියෙනවා. හරි එතකොට එව්වයි උත්තර හැමෝම හරි. ඔයගොල්ලෝ දන්නවද මේ කවුද කියලා? මේ තමයි ළමයි ඔයගොල්ලෝ සූත්‍රයේ ලිව්වේ ඉටිපන්තමේ තියෙන ඉටිවල සූත්‍රය. අපි කියනවා යාට පැරෆීන් ඉටි කියලා. ඒතර පැරෆීන් ඉටිවල සූත්‍රය තමයි ඔයගොල්ලෝ ලිව්වේ. පැරෆීන් ඉටිවල සූත්‍රය තමයි ඔය ගොඩ නැගුවේ කාබන් 25 යාගේ. එතකොට එහෙමනම් C25යි C25යි. එතකොට හයිඩ්‍රජන් වෙන්නේ 2යි ඉන්න ධන දෙක. එතකොට 2යි ඉන්න 25 දෙකකින් වැඩි කරලා 2ක් එනවා. එතකොට 25 වැඩි එකක් 50යි 50ට දෙකක් වුණාම 52ක්. එතකොට මේ කියන්නේ පැරෆීන් ඉටි. වරාණ ඇතුළේ ලියන්න ඕන නම් මෙයාට පැරෆීන්. මේ බන්ධමේ තියෙන ඉටි වල සූත්‍රය තමයි මේක. හරි. අපි ඊළඟට බලමු එහෙමනම් අපි දැන් මේ කතා කරේ මෙච්චර වෙලා ඇල්කේන ගැන. අපි ඊළඟට බලමු ඇල්කීන ගැන. ලියන්න කෙටි මාතෘකාව ඇල්කීන. Alkene. Alkene. Hari. Alkene කියන්නේ දරුවනේ කාබන් කාබන් ද්විත්ව බන්ධන මේ විදිහට. කාබන් කාබන් අතර ද්විත්ව බන්ධන එකක් හෝ කීපයක්. එකක් හෝ කීපයක් කියන්නේ මේවයි. දැන් මේ කාබන් දාමේ ගොඩාක් වැඩි නම් සමාන මේවා අතර ද්විත්ව බන්ධන කීපයක් තියෙනවා. උදාහරණයක් විදිහට මේවා මෙහෙම කාබන් තියෙනවා මෙතන ද්විත්ව බන්ධනයක් තියෙනවා ආයෙ කාබන් කීපයක් ගිහින් මේ වාගේ ද්විත්ව බන්ධන කීපයක් තියෙනවා තියෙනවා. එවනම් මේ වාගේ කාබන් පරමාණු අතර ද්විත්ව බන්ධන එකක් හෝ කීපයක්. මෙන්න මෙයාට කියන්නේ ද්විත්ව බන්ධනය කියලා නේ. බන්ධන දෙකක්. ඒතර කාබන් පරමාණු අතර ද්විත්ව බන්ධන එකක් හෝ කීපයක් අඩංගු හයිඩ්‍රෝකාබන වලට අපි කියනවා ඇල්කීන කියලා. ඉතල ලියා ගන්න ඕක හැඳින්වීම. කාබන් පරමාණු අතර ද්විත්ව බන්ධන එකක් හෝ කීපයක් පවතින හයිඩ්‍රෝකාබන ඇල්කීන ලෙස හැඳින්වේ. අම්මේ තව ගේන්නකෝ. මොනවද බද්ද ගේන්නේ?
ඔන්න මල්ලිට හරි නංගිට හරි මොනවා හරි දෙන්න. හරි. එතකොට මේ කාබන් පරමාණු අතර ද්විත්ව බන්ධන එකක් හෝ කීපයක් අඩංගු හයිඩ්‍රෝකාබන් අපි කියනවා ඇල්කීන කියලා. දැන් මේ ඇල්කීන ළමයි මේ ඇල්කේනත් එක්ක ගත්තාම මේ ඇල්කීන වල ප්‍රතික්‍රියාශීලී බව වැඩි. ඒකට හේතුව තමයි මේ ද්විත්ව බන්ධනය. මේ ද්විත්ව බන්ධනය ළමයි අස්ථාවරයි. මේක ස්ථායි නැහැ. හැමතිස්සෙම මේ ද්විත්ව බන්ධනය කැඩෙන්න බලනවා. මේ ද්විත්ව බන්ධනය කැඩෙච්ච හැටි මේගොල්ලන්ට පුළුවන් වෙනවා කව කවුරු හරි එකතු වෙන්න. ඒකෙන් ඉඳලා මේ ද්විත්ව බන්ධන කියන අය බොහොම ප්‍රතික්‍රියාශීලී බව වැඩි. ඒක මතක තියාගන්න ඇල්කේන වලට වඩා ඇල්කීන ප්‍රතික්‍රියාශීලී වැඩි. හේතුව තමයි මේ ද්විත්ව බන්ධනය ඊටාම ප්‍රතික්‍රියාශීලී. මේක ටක් ගාලා බිඳෙනවා. එහෙම බිඳිලා වෙනත් අයත් එක්ක බන්ධන ඇති කරගන්න. ඒකෙන්ද ඇල්කේන වලට වඩා ඇල්කීන ප්‍රතික්‍රියාශීලී. හරි. අපි මෙහෙම ලියා ගමු ඒකටම යටින් ස්ක්‍රීන් එක පේන්නේ නැද්ද ළමයි? බෝඩ් එක පේන්නේ නැද්ද ඔයගොල්ලන්ට? බලන්නද ඔයාගේ මොනවා හරි අවුලක්ද කියලා? අනිත් අයට නම් පේනවලු ස්ක්‍රීන් එක. හරි. මේ බොහෝ විට සිග්නල් ප්‍රශ්නින්ද ගැටලුව ඇති වෙනවා. දැන් ඕගොල්ලන්ට ওই සිග්නල් අඩුපාඩු තියෙනවා නම් ලෝ ගාඩ් ගන්න එපා. සිග්නල් අඩුපාඩු තියෙද්දි ළමයි මෙහෙමයි. ඕගොල්ලන්ගේ දැන් වීඩියෝ ඔන් කරන් ඉන්නවා නම් ඕගොල්ලන්ගේ වීඩියෝ එකත් අප්ලෝඩ් වෙනවා. ඔඩියෝ ඔන් කරන් ඉන්නවා නම් ඔඩියෝ එකත් අප්ලෝඩ් වෙනවා. ඒතර ඕගොල්ලන්ට data කැපෙන ප්‍රමාණයත් වැඩි වෙනවා. අනිත් එක කනෙක්ෂන් එකත් lost වෙනවා එතකොට. මොකද වැඩි data ප්‍රමාණයක් උමාරු වෙන්න බලනවනේ. ඒක නිසා ඔයගොල්ලන්ගේ data මේ ඔයගොල්ලෝ මේ zoom එකකට සම්බන්ධ වෙද්දි zoom පාඩමකට zoom එකකට සම්බන්ධ වෙද්දී ඔයගොල්ලන්ගේ ඔඩියෝ වීඩියෝ දෙක ඕෆ් කරගන්න. එතකොට අඩු data ප්‍රමාණයකින් වැඩේ වෙනවා. අනිත් එක මේ කනෙක්ෂන් එක ස්ටේබල් එතකොට. white board එක කියන්නේ මම ලියන එක ඔයාලට පේන්නේ නැද්ද දරුවෝ? කෙනෙකුට පේන්නේ නැල්ලු ඒකයි මම මේ අහන්නේ. හරි. බලමු අපි. right. අපි ලියමු අලුත් රූලකින් මෙහෙම. ඇල්කීන එක පවතින මෙම ද්විත්ව බන්ධනයේ හේතුවෙන් ඇල්කේන වලට වඩා ඇල්කීන වල ප්‍රතික්‍රියාශීලී බව වැඩිය ඇල්කේන වලට වඩා ඇල්කීන වල ප්‍රතික්‍රියාශීලී බව වැඩි.
දැන් ඒකට ළමයි මේ ඇල්කීන ගත්තාම කුඩාම ඇල්කීනය වෙන්නේ කාබන් පරමාණු දෙකේ ඇල්කීනය. ඒ කියන්නේ කාබන් පරමාණු එකක් තියෙනවා නම් මෙයාගේ ද්විත්ව බන්ධනයක් තියෙන්න බෑනේ. ඒ කියන්නේ හයිඩ්‍රෝකාබන් කියන්නේ අපි කතා කරන්නේ. එතකොට හයිඩ්‍රජන් පරමාණුවක් ද්විත්ව බන්ධනයකින් කාබන්ට බැඳෙන්නේ නැහැ. හයිඩ්‍රජන් දාන්න පුළුවන් ඒක බන්ධනයක් විතර වෙන්නේ. එතකොට කාබන් පරමාණු දෙකේ ඇල්කීනයක් නැහැ. කුඩාම ඇල්කීනය වෙන්නේ කාබන් පරමාණු දෙකේ ඇල්කීනය. මෙයා මේ විදිහට කාබන් පරමාණු දෙකක් තියෙනවා. මෙයාගේ ඉතිරි බන්ධන හයිඩ්‍රජන්. එතකොට මේ එක කාබන් කෙනෙකුට හදන්න පුළුවන් තව බන්ධන දෙකක් මේ. මේක බැඳෙනවා හයිඩ්‍රජන්. මේ පැත්තෙන් එකයි මේ පැත්තෙන් එකයි. මෙයාගේ තියෙනවා මේ පැත්තෙන් එකයි මේ පැත්තෙන් එකයි. මේ තමයි කුඩාම ඇල්කීනය. මෙයාට කියනවා එතීන් කියලා. එතීන්. හරි. ලියන්න යන්නේ අලුත් නූලකින් කුඩාම ඇල්කීනය වන එතීන් වල ව්‍යුහ සූත්‍රය හා අණුක සූත්‍රය පහත දැක්වේ. එතීන් වල ව්‍යුහ සූත්‍රය සහ අණුක සූත්‍රය පහත දැක්වේ. එතකොට මේ අපි යන්නේ ව්‍යුහ සූත්‍රයනේ. මේකේ අණුක සූත්‍රය කොහොමද කියන්නේ? කාබන් පරමාණු දෙකයි. එතකොට අපි ලියනවා C දෙකයි. හයිඩ්‍රජන් පරමාණු තියෙනවා හතරක්. එතකොට මම ලියනවා H හතරයි කියලා. එහෙමනම් අණුක සූත්‍රයේ C දෙකයි H හතරයි. මේක ලියා ගන්න. එතීන් වල ව්‍යුහ සූත්‍රය අණුක සූත්‍රය C දෙකයි H හතරයි. එතීන් කියන එක වර්තමානයේ අපේ ගොඩාක් විවිධ සංයෝග හදන්න පාවිච්චි කරනවා. විශේෂයෙන්ම වර්තමානයේ අපි විවිධ බහුවවයවික කියලා જાතියක් පාවිච්චි කරනවා. උදාහරණයක් විදිහට අපි පාවිච්චි කරන ප්ලාස්ටික්, පොලිතීන් මේ වගේ දේවල්ට අපි කියනවා බහුවවයවික කියලා. එතකොට මේ බහුවවයවික නිර්මාණය කිරීමේ මූලික අමුද්‍රව්‍යයක් විදිහට මේ එතීන් පාවිච්චි කරනවා. හරි? ඒ එතීන් වල එතීන් සහ එතීන් වල ව්‍යුත්පන්න කියලා අපි කියනවා මේවා අමුද්‍රව්‍ය වල. හරි. එතකොට මම අනිත් දවසේ එතීන් වල ව්‍යුත්පන්න කියන කොටස කතා කරනවා. ඕගොල්ලන්ගේ සම්බන්ධ වෙන්න බැරි අය කියනනම් එයාට කියන්න මේ කාලේ අපි ඉස්සරහට මේ පාඩම් ටික ඉස්කෝලේ පටන් ගන්නකම් කරනවා. ඒකට මේ අපේ ඉස්කෝලේ අය හරි ඕගොල්ලන්ගේ යාළුවෝ හරි අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් සම්බන්ධ වුණාට එහෙම කිසි ගැටලුවක් නැහැ. අනිත් අයටත් අවශ්‍ය නම් කියන්න සම්බන්ධ වෙන්න කියලා ලබන සතියේ සමුදා 6 ඉඳන් 8 වෙනිදා පන්තියේ තියෙන අද මම 7:00ට නවත්තනවා. මේ පාඩම ලබන සතියේ අපි ඉවර කරනවා. හරි. එhmenan අපි අනිත් දවසේ ඉතුරු ටික කතා කරමු. හරි. බොහොම ස්තුතියි. අපි නවත්තනවා. Thank you sir. බයි බොහොම ස්තුතියි හැමෝටම. Thank you sir.